වැඩි ආරක්ෂාවකට වැඩි දිගකින් ඊවා හෙවි ෆ්ලෝවිංස්. එතකොට මොකද්ද මෙයාගේ ඩෙසිග්නේෂන් එක? ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් ඔක්කොම හැන්ඩල් කරන්න මිස්ටර් ඩිලාන්ට කියලා තියෙනවා. පූජා කාලෙකින් හොඳ තීරණයක් කරන් තියෙනවා. What? Tell me. නෑ ඉතින් ඩිලන් ආපහු ජොබ් එකට ගත්තේ. මට සතුටුයි මාලන් ගැන. මම හිතනවා මාලන් එක හදවතින්මයි කිව්වේ කියලා. my room එක ලෑස්තිද? Last it. Come, let's go. Yeah. Okay. Bye. Sir, එන මාත් ගිහිල්ලා එන්න. හරි. මං එනවනේ. මං ඇවිල්ලා සීන විස්තරේ කියන්නම්කෝ. ඕකේ. බායි. දුව යන්නද? ඔව් තාත්තේ. යන්න කියලා. මං දන්නේ වට අවශ්‍ය මොනවද කියලා. මතක ඇතිව හැමදේම ගන්න. අවශ්‍ය හැමදේම ගන්න. හවසට shopping යනවා. මේ මං අක්කටත් කතා කරා. මොනවද කියන්නේ? එයාට එන්න වෙන්නේ නැහැලු. ෆ්ලයිට්ස් නැහැ. මොනවා කරන්නද? කමක් නැහැ ඉතින්. එයා ආවත් කියලා දවස් 14ක් ක්වොරන්ටයින් වෙන්න එපයි තාත්තේ. ඊට පස්සේ ගෙදරත් දවස් 14ක් ඉන්නවා. ඒතර කොහොමද එයාට වෙඩින් එකට ඉන්න බෑනේ. මං ගෝ එන්නත් එපා කියලා. ඒක මොනවා කරන්නද ඉතින්? වැඩ ගොඩාක් තියෙනවා. යන්නද? හරි. පරිස්සම්. යන්න තාත්තේ. මම ඩිලාන් සිරිතු. මම එහෙම කිව්වේ මේ අඳුනන්නේ නැති මුම කීපෙකුත් මෙතන එහෙම ඉන්න නිසා. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවා ඇති මේ අපේ කම්පැනි එකෙන් කරන්න එකේ ෆිල්ම් ප්‍රොජෙක්ට් එක ගැන. මේ ප්‍රොජෙක්ට් එක මේ අපි ඉස්සෙල්ලා කරන්න ගිහිල්ලා විවිධ හේතුන් උඩ මේක අතරමඟ පොඩ්ඩක් නතර වෙච්ච ප්‍රොජෙක්ට් එකක්. ඉතින් අපේ කම්පැනි එකේ මේ පූජා මිස්ගේ බලවත් ඉල්ලීම උඩ තමයි මම මේක ආපහු සැරයක් මේ ප්‍රොජෙක්ට් එක කරන්න තීරණය කළේ. නැතුව මේ මයි කිසිම කැමැත්තකින් නම් නෙවෙයි. මොකද මම එහෙම කියන්නේ මේ කම්පැනි එකේ සමහර ප්‍රොජෙක්ට්ස් මම ගොඩ දාලා ඇති වෙච්ච විවිධ ප්‍රශ්නත් එක්ක මට මේව නිකන් එපා වෙලා හිටියේ. නැද්ද අජිත්? මේ සමහර දේවල් මේ මෙතුමා එහෙම හොඳට දන්නවා. ඉතින් කමන්නේ එහෙනම් අපි කෙලින්ම මේ කතාවට බහිමු. ඕගොල්ලන්ගේ මේ ප්‍රොජෙක්ට් එක සම්බන්ධ තියෙන ගැටලු කාරණා ගැන අපි කතා කරන්න ඕනනේ. ඉස්සෙල්ලම පොඩ්ඩක් කට්ටිය වඳුනගෙන ඉමු නේද? ඔබතුමාගේ නම මොකක්ද? මම දිලීප. දිලීප් මොකද්ද මේ ප්‍රොජෙක්ට් එකට තියෙන සම්බන්ධය? කැමරා ඩිරෙක්ටර්. සන්තෝෂයි. දැන් මීට කලින් ෆිල්ම්ස් කරලා තියෙනවද? ඔව්. මොනවද කරලා තියෙන්නේ? 35mm ඩිරෙක්ටර්. අම්මේ අද රාට මට කැන්ඩි යන්න වෙනවා. ඒ මොකටද? හෙට ෂූටින් පටන් ගන්නවා. හදිසි නෙමෙයි. හෙළ ප්ලෑන් කරන දවසට මම යන්න එපා ඉතින්. ඒක නම් එහෙම තමයි. ඒ වුණාට ඇයි? ඔයා තනියෙන් යන්න එපා. යනවන නැන්නත් එක්ක යන්න. ඒ මොකටද? ඒ මොකටද කියලා අහන්නේ?
ඔච්චර දුරක් තනියෙන් යන්න ඕනේ නැහැනේ ඔයා. අම්මේ මං තනියම නෙමෙයි යන්නේ. එතෙන් තව 50ක් විතර ඉන්නවා. 50ක් නෙවෙයි 100ක් හිටියත් මට වැඩක් නැහැ. තනියෙන් යන්න එපා යනවනම් නැන්දත් එක්ක යන්න. මිනිස්සු ඉන්නස්සන වැඩ කරන්න එපා අම්මේ. මං කිව්වනේ මං තනියෙන් නෙමෙයි. එතෙන් තව ගොඩක් අය ඉන්නවා. ඒ උනාට එතන අපේ කවුරුත් නැහැනේ. අම්මා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කුරුළු. මටත් හිතෙනවා තනියම යන එක හොඳ නෑ කියලා. ඉතින් ඉස්සර මං ගියේ ඉස්සර ඉතින් අභිමන් හිටියන්නේ. හෙටත් අභිමන් ඉඳීනේ. ඉන්දී. හැබැයි ඔයත් එක්ක නෙවෙයිනේ. ඔයාගේ හිත රිද්දන්නේ ඒගොල්ලෝ නොකරන දෙයක් නෑ. මං දන්නවනේ ඒගොල්ලන්ගේ හැටි. කමක් නෑ අම්මේ. මගේ හිත තව කොහෙ කියලා රිද්දන්නද? මට ඕනේ යාළුවට පෙන්නන්න. මොකද්ද? මට ඔය කිසිම කෙනෙක්ගෙන් වැඩක් නෑ කියලා. ඒකයි මං තනියම යන්නේ. මොනවද? මොකෝ මේ පැත්තේ? වාඩි. Thank you. මට ඇත්තටම කියනවාද ඔය ඉනාව කොහෙන්ද කරගත්තේ කියලා? ඒ ඉනාව තමයි මගේ දක්ෂතාවය. ඒක තමුසෙ ළඟ නෑ මම. ඒක මගේ ළඟ තියෙන නිසා තමයි මම මේම ජීවත් වෙන්නේ. නැත්තම් මට වෙච්ච සිද්ධිත් එක්ක මං ඉන්න ඕනේ කොහෙද කියලා හොයාගන්න බැරි. හරි. හැබැයි ඒකද මම උත්සාහය අතෑරියේ නෑ. හරි. මට ඇත්ත කියනවා. ආපහු කොහොමද මේක අස්සට රින්ගගත්තේ? ඒක ඉතින් පූජගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මගෙන් අහලා හරියන්නේ නෑ. පූජා තමුස ගැන දැනත් මේක අස්සට ආපහු ගෙනත් දාගන්නවා කියන්නේ මෙතන මොකක් කර ගේමක් තියෙනවා. මේ මම තමුසට ඇත්ත කාරණාවක් කියන්නද? දැන් තමුසලා කියනවානේ අපි කපටි මිනිස්සු කියලා. ඔව් වෙන්න පුළුවන්. කපටි වෙන්න පුළුවන්. මොකද අපි මේ කරන්නේ තියෙන වැඩ ඇතුලේ ගේම් ගහන එක. හැබැයි මේ ගේම් අවංක නෑ. නමුත් අපි මේ ගහන ගේම් එකට අවංකයි. හරි? අපේ බිස්නස් අවංක නෑ. හැබැයි අපි අවංක නැති බිස්නස් එකට අවංකයි. අන්න ඒකයි අපේ රහස. තමුසේ නම් මාර මිනිස්සෙක් අයිසේ. දැන් බලනවා. අභිමන් පූජාව මැරි කරන්න යන්නේ. හැබැයි අභිමන්ට තමුසේ පෙන්නන්නවත් බෑ. තමුසේ ගානට පූජාව බැලන්ස් කරනවා. පුදුමයි අයිසේ. පුදුමයි. නෑ පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න දෙයක් නෑ. මොකක්ද ඔකේ තියෙන පුදුමේ? ඒක තමයි අපේ දක්ෂතාවය. මට සෑහෙන්න තියෙනවා තමුසෙන් ඉගෙන ගන්න දේවල්. සෑහෙන්න තියෙනවා. ඔව් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේව උගන්වන්න බෑ. උගන්වන්න බෑ. මේ පවතින දේත් එක්ක කොහොමද අපි රියැක්ට් කරන්නේ? මේ වෙලාවට ඒකට කොහොමද ෆේස් කරන්න කියන එකත් එක්ක තමයි වැඩේ යන්නේ. ඒ හින්දා උගන්වන්න බෑ මිත්‍රයා. Okay.
වෙන කරදර කරාට මිස් මේ ගෙදර ඉන්නවද වාසනාසෙන විරත්න කියලා කෙනෙක්. ඔව් මන් තමයි. ඇයි මහත්තයා? පොඩ්ඩක් එළියට එනවද මිස්? අපිට මිස් එක්ක ටිකක් කතා කරන්න ඕන. මහත්තයා! මහත්තයා! පොඩ්ඩක් එළියට එන්නකෝ. අපිට විස්තර ටිකක් දැනගන්න විතරයි ඕන. එතකොට මිස් මේ ගෙදර තව කවුද ඉන්නේ? මේ ගෙදර ලොකු මහත්තයයි එයාගේ පුතයි. එතකොට මිස් මම මේ ගෙදර වැඩට ඉන්න කෙනා. හොඳයි. මිස් ඊයේ කොට්ටාවේ සුපර් මාකට් එකට ගියාද? ඔව් ගෙදරට බඩුවගයක් ගේන්න ගියා. කලබල වෙන්න එපා මිස්. ඊයේ කොවිඩ් පොසිටිව් වෙච්ච කෙනෙක් හොස්පිටල් එකෙන් පැනලා ගෙදර යන ගමන් ඒ සුපර් මාකට් එකට ඇවිත් තියෙනවා. ඒ නිසා අපි එදා සුපර් මාකට් එකට ආපු හැමෝගෙම විස්තර අරගෙන ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ හැමෝම නිරෝධායනය කරනවා. ඒ කිව්වේ? නෑ නෑ බය වෙන්න එපා. අපි කොකටත් ආරක්ෂා වෙන එක හොඳයිනේ. මල් ළඟත් කැහැ මිනිසෙක් බඩු ගත්තා. කොයි වගේ කෙනෙක්ද? කළු පාටයි කහ පාටයි ෂර්ට් එකක් ඇඳගත්තු කෙනෙක්. බෙල්ලට මාස්ක් එක දාලා හිටියේ. කන්නඩිත් දාලා හිටියද? ඔව්. ඩීපී ෂර්ට් එකෙන් බඩු ගන්නකොට මිස් එතන හිටියද? ඔව්. මාවත් තල්ලු කරගෙන ආවේ. ගුණසිරි මහත්තයා CCTV වල තියෙන විදිහට ඒ මිනිස්සයා ළඟින්ම ඉඳලා තියෙන මේ මිස්. එතකොට මේ මිනිස්සයා කහිනකොට මිස් මාස්ක් එක හරියට දාගත්තේ පරක් වෙලා නේද? ඔව් මටත් ඒක ඒ වෙලාවේ අමතක වෙලා හිටියේ. මිස් අපි කොකටත් PCR එකක් කරමු. ඒක මිස්ටර් වගේම අනිත් අයටත් හොඳයි. ડોක්ටර්ට මේ විස්තරය කියලා PCR එකක් ලෑස්ති කරන්න කියන්න. හොඳයි. ඇයි වාසනා? මහත්තයා මගේ PCR එකක් කරන්න ඕනලු. මිස් ඉතින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ මිස්. වාඩි වෙන්නකෝ මිස්. මේ ඇයි මිස්ටර් මොකද්ද ප්‍රශ්නේ? මහත්තයා කලබල වෙන්න එපා. ඊයේ පේමිස් බඩු ගන්න ගිය සුපර් මාකට් එකට කොවිඩ් පොසිටිව් කෙනෙක් ඇවිත් තියෙනවා. දැන් මිස් එක්ක කතා කරනකොට තමයි දැනගත්තේ ඒ මිනිස්සයා ළඟින්ම මේ මිසුත් හිටියා කියලා. ඒ නිසා හැමෝගෙම ආරක්ෂාවට මෙයාට PCR ටෙස්ට් එකක් කරමු. ඒ වගේම මහත්තයලත් දවස් 14ක් නිරෝධායනය කරන්න වෙනවා. එහෙම කරන්න එපා මිස්ටර්. මොකද හෙට මගේ පුතාගේ එන්ගේජ්මන්ට් එක. අපිට හරිම කනගාටුයි. නමුත් මේ තත්ත්වෙත් එක්ක ඔය වගේ දෙයකට නම් ඉඩ දෙන්න බෑ. ඇත්තටම මේක මහත්තයලගේ වරදක් නෙවෙයි. මේ වගකීමක් නැති මිනිස්සු ඉඳලා අපි හැමෝම අමාරු වෙట్లా ඉන්නේ. කොවිඩ් කියන්නේ සමාජ රෝගයක්වත් අනිවාර්යයෙන්ම මරණ ලෙඩක්වත් නෙවෙයිනේ. මේකේ ලොකුම ගැටලුව බෝ වෙන එක. ඒ නිසා අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් රටක් විදිහට අපි හැමෝම දිනමු. ඒකට ඉතින් මහත්තයලා වගේම අනිත් හැමෝම අපිට සහයෝගය දෙන්න ඕනේ. මේ වගේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව අඩු ගානේ තමන්ගේ දෙමාපිය දරුවන් ගැනවත් හිතන්නේ නැතුව පිස්සු වගේ හැසිරෙනවා නම් තත්ත්වය ගොඩක් බරපතල වෙනවා. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිදුලන මුහුණක්. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය වෘත්තීය බැංකුකරණයේ ප්‍රමුඛයා. ඔව් මාල. පූජා ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? මොනවද මේ කරන්නේ? ඔයා මොනවා ගැනද කියන්නේ? මොනවද මේ කියන්නේ?
අයියර ඩිලන් කියන එක අපව රස්සාවට ගත්තේ. හොරාගෙනුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නම් එයාගෙනුත් අපි වැඩ ගන්න ඕනේ. ඒකයි දක්ෂකම කියන්නේ. දක්ෂකම. ඔය හිතන් ඉන්න එක දක්ෂකමක් කියලාද? ඌත් හිතන් ඉන්න ඌත් හරි දක්ෂයා කියලා. හැබැයි ඔයාට වෙන දේ වාටවත් හිතා ගන්න බෑ පූජා. ඔයා මං ගැන වය වෙන්න ඕනේ නෑ මාලන්. මං හොඳ ප්ලෑන් එකක් ඇතුවයි මිනිහා වැඩට ගත්තේ. මේ ඩිලන් විතරද මොලකාරෙක්ට ඉන්නේ? වෙන කාව හරි ගන්න අරන් ඌට මේ ප්‍රොඩක්ෂන් එකේ වැඩ බාර දෙන්න. පිස්සු. මාලන් මං එයාට ප්‍රොඩක්ෂන් එක බාර දුන්නේ වෙන දෙන්න දෙයක් නැති නිසා. නැතු ඒක ටිකක් දක්ෂ නිසා නෙමෙයි. මට ඕන උනේ මිනිහව ඇතුළට ගන්න. මේ ඔක අභිබන් දන්නවද? තාමයි. ඒතර මාර්සිංහ? මං කිව්ව මාර්සිංහට කියන්න එපා කියලා. ආයි මේන් කියලා. මාර්සිංහ හැම වෙලේම අභිමන්ට ගොට්ටල්ලන එක. මෙන්න කියලා හයි. දැන් ඒ සෙල්ලම් බෑ මාලන්. මම මාර්සිංහට කියලා තියෙන්නේ. හරි. ඔයා ගැන කලබල වෙන්න එපා. මං එනවනේ. අපි කතා කරමු. Okay. අපිට නිරෝධායනය වෙන්න වෙයි ජනනාත. දැන් මොකද කරන්නේ? ඒක කීයටවත් වෙන්න දෙන්න බෑ. මම ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. අපි මේ වැඩේ පොඩ්ඩක් යාට දාගමු.